පළවෙනිවට පුතේ දැන් මෙහෙමනේ ඔයගොල්ලෝ 11 වසර ආයේ ඉන්නේ. ඉතින් එයාට නම් තියෙන්න ඕනේ මුලින්ම දැන් අපිට සාමාන්‍යයෙන් ඔය තාක්ෂණයෙන් පන්ති ගන්නකොට ඇති වෙන බාධාවන් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇතිනේ ඔය එක එක තැන්වලදී ඔයගොල්ලෝ එක එක වීඩියෝ එකක් දකින්න ඇති. ඉතින් මම මගේ මොලයන්ගෙන් කරන පන්තියේ පැය දෙක හරියට පිළිවෙලට කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට විශ්වාස කරලා කට්ටිය එක්කව කරගද්දී ඒගොල්ලෝ තමන්ගේ ළමින් මේකට එක්කව වෙන්න. නැතුව ඔයගොල්ලොත් එක මේක අහකට කියනවා නෙමෙයි. මම දැනගෙන ඉන්න ඕනි කවුද පන්තියේ ඉන්නේ කියලා. ඒලා නොදන්න අය ඉන්න බෑ. දෙවෙනි එක දෙවෙනි කාරණාව මම මැදදී මතක් කරන්න. තව කිව්ව දෙනෙක් එක්කව වෙන්න තියෙන නිසා ගිය සතිය අපි කුලක කතා කරා. කුලක කතා කරලා ඉන්න ගිය සතියේ ඉස්සර සතිය නම් කුලක කතා කරා. ඊට පස්සේ කුලකවල ගණන් හැදුවා. දසාස්තිපතේ තුන්වෙනි කොටසේ කුලක පාඩමේ අවසාන ගණන් හයක් තිබ්බ හයම හැදුවා. ඊට පස්සේ මේකේ මම ගෙදර වැඩ දීලා තිබ්බා. ඒ ගෙදර වැඩේටත් මම උත්තර දාලා තිබ්බා. යම් ගණන් දෙකක් තුන්වෙනි ලෝක ප්‍රශ්නාංක දෙක සහ ලෝක ප්‍රශ්නාංක තුනේ ඒ කියන්නේ ඒකේ දෝෂ වර්ගයක් තිබිලා ඒ දෙක කරන්න එපා කියලා මම දාලා තිබ්බා. ඒ හැරෙන්න අනිත් ඒවල ගැටලුවක් තිබ්බේ නැහැ. ඒවල මම උත්තර දාලා තියෙනවා. ඊට පස්සේ 7 වෙනි පිටුව සහ 8 වෙනි පිටුවට මම එදා උත්තර ඒවල තිබ්බේ නැහැ. මම ඒක කරන්න කියලා කිව්වෙත් නෑ මට මතකෙට. ඉතින් 7 වෙනි පිටුව 8 වෙනි පිටුව කරලා දාලා තිබ්බ කීප දෙනෙක් හිටියා. අනිත් අය දාලා තිබ්බේ නෑ. ඉතින් ඒ නිසා සියලු දෙනාම තම තමන්ගේ ගෲප් වලට 7 වෙනි පිටුව 8 වෙනි පිටුව දාන්න. ඒක මම මේ අඟහරුවාද වෙනකොට ඒකේ උත්තර ටික දානවා. ඊට පස්සේ අද පටන් ගන්නවා අපි ඊළඟ මාතෘකාව. දැන් ලකුණු 10ක මාතෘකාවක් ඉවරයි. කුලක මාතෘකාව ඉවරයි. අපි නිබන්ධන ඉවර කරලා ඕලෙල් ගණන් කීපයක් හදමු. අද එනවා මේ සම්භාවිතාව කියන මාතෘකාව. සම්භාවිතාව කියන්නේ කොයි වගේ එකක්ද? සම්භාවිතාව සමානව භාවිතා කරනවා මේක. හරිද? දැන් උදාහරණයක් විදියට මේක කියනවා පුතා මේ පොඩ මුලින්ම පාඩම ගැන පොඩි සාකච්ඡා කරමු අපි. මේකේ තියෙනවා මෙන්න මෙහෙම කරුණු කීපයක්. ඒක තමයි මේ සම්භාවිතාවේ තියෙනවා සසම්භාවී ක්‍රියා. සමසේ භාව්‍ය ක්‍රියා. ඒ කියන්නේ සසම්භාවී ක්‍රියා කියන්නේ බැලුවම සාධාරණ වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල ඔය නත්තල් සීසන් එකත් එක්ක මේක තමයි මේ කැට ගහන එක. මම දැකලා තියෙනවා සමහරක් ගම්වල ඉතින් නෑදෑයෝ එක්කම වෙලා පොඩියට කැට ගහනවා. මේ අර මම සූදුවට කරන එක නෙවෙයි මම කියන්නේ. හරිද? ඒ කැටේ ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ කැටේ ඉලක්කම් තියෙනවා ළමයි පිළිවෙලට ගත්තොත් එහෙම ඒකේ තියෙන නම් 3 6 9 12 15 18 ඒ වුණාට අපි සාපේක්ෂව ගන්න 1 2 3 4 5 6 අර අපි නයි එහෙම යවන්නේ පොඩි කාලේ නම් නයි යවන ඒවා කියන්නේ නයි යවනවා කියන්නේ බොරු කියන එක නෙමෙයි මම කියන්නේ අර නයි කාඩ් එක තියෙන්නේ අන්නේ කාඩ් එකේ දාර්ශනික කැටේ හොල්ලලා ඉන්න දාලා ඒ අංකයට අනුව ඉස්සරහට ගිහින් කොහොම යනවා අන්න ඒකේ කැටේ වැළුවම සරලව සාධාරණයි. ඔගොල්ලෝ හිතන්නකෝ ගිනි පෙට්ටියක් වගේ කැටයක් තිබ්බනම් එහෙම. දැන් ගිනි පෙට්ටිය උඩ දැම්මා. බිම වැටුණාට පස්සේ වැටෙන්න පුළුවන් පැති වලින් තියෙන්නේ දෙකයි සාධාරණ විදිහට පැති වැටෙන්න පුළුවන්. ඒයි මොකද මේ දෙපැත්ත විතරයි වැටෙන්නේ ගොඩක් දුරට. කරුමෙටම මෙහෙම හිටෙන්න පුළුවන්. කරුමෙටම මෙහෙම. කරුමෙට ඉන්නේ. ඒ කියන්නේ ඒක හරියටම ස්ථිරව සිද්ධ වෙන්නේ නැහැ. එයා කිසිම සාධාරණ කැටයක් නෙමෙයි. අන්න ඒ වගේවත් වෙනවා සමසේ භාවි සිද්ධි නෙමෙයි කියලා. ඒ වගේම තමයි උදාහරණයකට ගත්තොත් එimhe දැන් ඔන්න මල්ලක දාලා තියෙන ඇපල් යන්නාස්. මම ඉතින් ඔන්න කට්ටිය ගෑස් දෙක වහලා එක එක්කෙනාට මේ මල්ල හොල්ලලා ඇතුළට අත දාලා ඉන්න ගන්න කියන ඕගොල්ලන්ට මේ එක ගෙඩියක්. එතකොට දැන් ඔයාලා දන්නේම නෑ අල්ල බලද්දි මේ තියෙන අන්නාස් ගෙඩිය මේ ඇපල් ගෙඩිය කියන්නේ ඕගොල්ලන්ට සමස්ථිතිය හා සමයෝජන කියලා විද්‍යාව පාඩමක් තියෙනවා මේ අතර දැනෙන්නේ දැනෙන්නේ නැද්ද? ඒ කියන්නේ ලොකෝට තියෙන ගෙඩිය මේක ඇපල්. කටු වෙනින්නේ ඇපල්. අනේ මන්ද මට හිතාගන්න බෑ. එහෙම හිතනවද නෑ. ඒ ඇපල් වි අන්නාසි කියන එක ළමයි ප්‍රමාණයෙන් අතින් හිටන් අපි දන්නවා කටු වෙනින්නේ අන්නාසි. ඇපල් ගෙඩිය තමයි අර සුමට ගෙඩිය. ඇතුළට ගිහිල්ලා තියෙන නිකන් බැලුවම නිකන් ඇතුළට ගිහින් වගේ නිකන් හවුවේ. අන්න ඒවා සමසේ භාවි සිද්ධි නෙමෙයි. සමසේ භාවි සිද්ධි කියන්නේ සාධාරණ සිද්ධි වලට සාධාරණව සිද්ධ වෙන කියන්නේ සමාන දේවල් වලට වෙන දේවල් වල. මේකෙදි අපිට එනවා නියති අවකාශ පස්ථාන. අපි කියන මාතෘකාව නියති
අවකාශ ප්‍රස්ථාන. දැන් තව කාරණාවක් තමයි මේක. මෙන්න මේ නියති අවකාශ කාර්යශීල තලයක දක්වන්න කියලා කිව්වම ඔයාලා මේක 10 වසරේදී කරලා තියෙන මාතෘකාවල අපි 10 වසරේ නම් තමයි එන්නේ. හරිද? ඒක නැවත මතක් කිරීමක් තමයි මේ කරන්නේ. මුලින්ම මම උදාහරණ දෙකක් කරනවා මේ නිබන්ධනෙන්ම අරගෙන ඔයගොල්ලෝ කියලා තියෙන නිබන්ධනෙන්ම අරගෙන උදාහරණ අංකය ප්‍රශ්න අංක 1 හා ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 1 කරනවා මම බලාගන්න. මේකේ කියනවා අංක 1 සිට 4 තෙක් යෙදූ සාධිත චතුස්තලයක් හා කාසියක් උඩ දැමීමේදී ලැබිය හැකි නියති අවකාශය කාට 100 තලයක දක්වන්නට. මෙන්න මෙහෙම එක්කෙනෙක් ඇඳින්න. මෙයාගේ මේ පැත්තට දෙන්නයි අවශ්‍ය වෙන්නේ. මම මේ පැත්ත තමයි කාසිය ගන්න. මෙයාට කියනවා කාසිය. කාසිය දෙනවා පැති දෙකක් මොනවාද? සිරස අගය. නැත්නම් හෙඩ් ටේල් කියලා ටීකේ දාන්න පුළුවන්. හරිද? මේ පැත්තෙන් චතුස්තලයක් කියන්නේ පැති හතරක් තියෙන ත්‍රිකෝණාකාර රූපයක්. ඒතර මෙයා 3 4 කියලා මම මෙයාට ගන්නවා මොකද්ද? චතුස්තලය. දැන් මෙයාගේ මේ දෙකම එකපාරටම උඩ දාන්නේ මෙයාව උඩ දැම්මට පස්සේ ලැබෙන්න පුළුවන් ගාන ඕන එකක් ලැබෙන්න පුළුවන්. සවිදි මේ කාසියක් තියෙන උඩ දැම්මම ඕන එකක් ලැබෙන්න. එහෙනම් මේ ඔක්කොම තරු ටික පිරෙන්න ඕනේ. තරු ටික ඔක්කොම පිරෙද්දි මෙතන මෙයාට මෙයාව ආයේ මෙන්න මෙයාට මෙයාව මෙන්න මෙයාට මෙයාව පිරෙනවා. දැන් ඔක්කොම තරු තියෙන කීයක්ද? තරු 8ක් තියෙනවා. ප්‍රශ්නවලට උත්තර ලියද්දි පුතාලා අනිවාර්යෙන්ම භාගයක් විදිහට උත්තර ලියවෙන්න ඕනේ 8න් කීය. 8න්ම තමයි මේකේ ප්‍රශ්න වලට උත්තර ලියවෙන්න ඕනේ 8න් කීය. ඔන්න ඒක. කාසියේ සිරස සමග ඉරක්කේ අගයන් ලැබීම. කාසියේ සිරස. කො කාසියේ සිරස? කාසියේ සිරස. මෙන්න සිරස. මම උත්තර ගන්නකො මේ පැත්තට. මේ පැත්ත ලේසි ඉන්න. මට කතා කරලා දින් මම මේ පැත්තේ ගිහින් දවන්න. කාසියේ සිරස සමග ඉරක්කේ අගයන් ලැබීම. මේ පැත්තෙන් ඉරක්කේ ඉන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තමයි ඉරක්කේ සංඛ්‍යා, සමචතුරස්‍ර සංඛ්‍යා, ප්‍රථමක සංඛ්‍යා දාන්න නැත්නම් ඔන්න ප්‍රශ්නේ. ඔන්න 6 වසර දේවල් දැනීම අවශ්‍ය වෙන වෙලාව ඉරක්කේ. කාසියේ සිරසයි ඉරක්කේ හම්බ වෙනවා මෙන්න එක අවස්ථාවක්. සිරසයි පේලියට ඔන්න ඉරක්කේ හම්බ වෙනවා තව අවස්ථාවක්. දෙන්නෙක් හම්බ වුණා. අපි කියනවා රෝමි ලක්ෂණ 1 8න් 2යි කියලා. කෙටි කරන්න පුළුවන්. 4න් 1යි කියලා. හතරෙන් එකයි කියලා කෙටි කර ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හොඳට මතක තියාගන්න කෙටි කරන්න ගිහින් වරද්ද එපායිට වඩා හොඳ එන හටෙන් දෙක තියෙනවා. හරි. ප්‍රශ්නාංක 2. දෙවෙනි එකේදී කියනවා කාසියේ අගය සමග ප්‍රථමක සංඛ්‍යාව. අගයත් එක්ක ප්‍රථමකයක්. අවුද ප්‍රථමක? ඒක 3 කියනොත් එම සංඛ්‍යාවලින් පමණක් බෙදෙන සංඛ්‍යාව. 1 3 කියන සංඛ්‍යා දෙක. එතකොට දෙන්නයි. කීයෙන් දෙන්නයි? 8න් දෙන්නයි. මෙන්න මෙයා පළවෙනි උදාහරණයේ විදියට ඔයගොල්ලන්ගේ පිටු අංක 9 තියෙන පළවෙනි ගානට මේ වගුව ඇඳ ගන්න. මේ උත්තර දෙක ලියා ගන්න. මම දෙන්න විනාඩි 11ට විනාඩි 3ක් දෙන්න. මේකට 2යි මේකට 1යි.
පළවෙනි කාරණාවට වෙලාව ඇති කියලා මම හිතන්නේ. තව වෙලාව වුණා ඉන්නවනම් කියන්න. පන්ති සීරියස් යොමු දෙනවා මට අනිවාර්යෙන් පන්ති අවසානයේදී මේකට මේ උත්තර ලියපු තැන් ඔක්කොම ටික ෆොටෝ ගන්න දාන්න වෙනවා ගෲප් එකට. ඒ නිසා බොරු කරගෙන ඉන්න එපා. මහනවා එනම් පුතාලා. ගැටලුවක් නැහැ නේද? මම පිටු අංක 10ට එනවා. පිටු අංක 10 හතරවෙනි කාට මම දෙන්නම් ඔයගොල්ලන්ට ටයිම් හදන්න වෙලාව. නිසා කවුරුත් කලබල වෙන්න එපා. අදිස්සියක් මෙහා ඉමීඩියට් හදාගෙන යන්න. මොකද මේ පාඩමේ ලකුණු 10 අනිවාර්යයි. ඕල් දැකලා ඇති ප්‍රශ්න පත්‍ර පොඩි එකේ පස්වෙනි ගානට ඕක හතරවෙනි ගානට මේ වගේ ගානක් දෙනවම තමයි. එතකොට දැන් මේ හතරවෙනි ගාන එයා ගැන කතා කරන්න යන්නේ. මෙයා තමයි කතාව. මෙයාගේ තියෙන පුතේ වට්ටියක රතු මල් පහක්ද කහමල් දෙකක්ද ඇත. අහඹුලස එකක් ඉවතට ගෙන නැවත දමා තවත් එකක් අහඹුලස ගනී කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ. හතක් ඉන්නවා මල් කොමාරි. මේ පැත්තට හතක් එන්න ඕනේ. ඔන්න වෙනවා. මේ පැත්තේ එනවා රතු මල්. රතු 1 රතු 2 රතු 3 රතු 4 රතු 5 කහ 1 කහ 2 මේ පැත්තේ රතු 1 රතු 2 රතු 3 රතු 4 රතු 5 කහ 1 කහ 2 කියනවා. මෙයාට කියනවා අපි පළමු ගැනීම. මෙයාට කියනවා පළමු ගැනීම. අනිවාර්යයෙන්ම යට තියෙන්න ඕනේ පළමු ගැනීම. මෙයා පළමු ගැනීම වෙලා මෙයා දෙවෙනි ගැනීම දෙන්නේ නැහැ. මොකද යටක් තියෙන්න ඕන උඩක් හැදෙන්න නම් අනිවාර්යයෙන්. හරිද? ඒතර මෙතන දෙවන ගැනීම. මෙයා පළමු ගැනීම මෙන්න මෙයා දෙවන ගැනීම. මේකෙදි දැන් ඔන්න ගත් එක ආයි දානවනේ. ගත් එක ආයි දාන නිසා අපි මොකද කරන්නේ පුතා? මේ ඔක්කොගෙම තරු පුරවනවා. වැඩි අපි කතිර ගන්නවා කියලා. ගණන් පන්තියේ තමයි මුලින්ම ඔයගොල්ලන්ට කතිර ගන්නත් කියන්නේ. හරි. මගේ හැදෙන කෙලින් එන්නේ නැහැ මේක මේ වයිට් බෝඩ් එකේ හින්දා මම පුළුවන් තරම් මේවා සර්ව සාධාරණ තැන්වල ගහනවා ඕගොල්ලන්ට පොඩක් පිළිවෙලට වැඩි කරන්න ඕනේ ටිකක් ඈ හරි දැන් මේ පැත්තෙන් හතකුත් කියලා 4ක් 49ක් ඇඳිලා මුලින්ම කරගන්න ඕනේ පැන්සලෙන් ඔයාලට මේ පෑන් භාවිතා කරන්න එපා පුතා අතිශයින් මකන්න උනොත් මකන්න පුළුවන් මෙන්න බෑ නිසා පැන්සලෙන් මෙන්න මේ රතු ටික ඔන්නෝ කොට ඒ වගේම කහයි හම්බෙන දැන් තියෙන්නේ කොටු කරන. ඒගොල්ලෝ කිව්වත් නැත්නම් අපි කොටු කරගන්නවා මේක අපිට ලේසි වෙන්න ඕනේ. හරිද? ඒගොල්ලෝ කොටු කරන්න කියලා තිබ්බොත් එහෙම මොන හරි ප්‍රශ්නකදී අපි ඒක කොටු කරන්න ඕනේ. ඒක කර ස්පෙෂල් විදිහට කොටු කරගන්න වෙනවා. හරිද? මේක. මට මේක දිහා බලලා මට කියන්න දැන් ඔක්කොම 49ක් වෙනවා කිව්වනේ. මේකෙන් අහනවා ප්‍රශ්න. මම මේ අමතර ප්‍රශ්න වගේකුත් කියනවා අහන්න. මුලින්ම මම මේකේ තියෙන ප්‍රශ්න ගැන පස්සේ කතා කරන්නම්. මුලින්ම ඔන්න අහනවා දෙවරම රතු වීම. දෙවරම රතු වෙනවා කිව්වොත් මේ ටික මේ පැත්තෙත් රතු වෙනවා මේ පැත්තෙත් රතු වෙනවා මේ ටික. හරිද? ඔක්කොම 49න් මේකේ තියෙන තරු ගන්න.
පස්සේ අපි සාකච්ඡා කරමු උත්තර අනිවාර්යයෙන්ම. දෙවෙනි එක දෙවරම කහ වෙනවා කිව්වොත් මේකේ මේ පැත්තෙනුත් කහ මේ පැත්තෙනුත් කහ මේකෙන් දෙවරම කහ වෙනවා. ඊළඟට කියනවා මෙන්න මෙහෙම. පළමු ගැනීම කහ වෙලා දෙවන ගැනීම රතු වෙනවා. මේ ටික. ඒ කියන්නේ මෙන්න මේක. පළමු ගැනීම රතු වෙලා දෙවන ගැනීම කහ වෙනවා. ඒ කියන්නේ මේ ටික. පැහැදිලිද මේ මේවා පොඩි පොඩි දේවල් ඔළුවේ තියාගන්න තියෙනවා. හරි. ඊළඟට අහනවා තව ප්‍රශ්න දෙකක් මෙන්න මෙහෙම. දෙවරම එකම අගය ලැබීම. මෙන්න මේයි කියන්නේ. නැත්නම් දෙවරම එකම වර්ණය ලැබීම. මෙන්න. ඔය කියන දෙවරම එකම වර්ගය ලැබීම, වර්ණය ලැබීම, එකම මලක් ලැබීම ඔය මොකක්යි කියන එකම කියන කෑල්ල. මෙයක් දෙන්නම එකම වර්ගයක්. දෙවරම වර්ග දෙකකින් මෙයා වර්ග දෙකකින්. ඒතර ඔය ප්‍රශ්න 6ක් විතර වගේ තමයි මේ 5ක් 6ක් විතර තමයි යන්නේ. ඔන්න බලන්න ප්‍රශ්න දෙවරම රතු ලැබීම, දෙවරම කහ ලැබීම, පළමු වර කහ ලැබී දෙවන වර රතු ලැබීම, පළමු වර රතු ලැබී දෙවන වර කහ ලැබීම, දෙවරම එකම වර්ගය ලැබීම, දෙවරම වර්ග දෙකක් ලැබීම. මේක අහලා දෙන ප්‍රශ්න නියදී අවකාශ රක්ෂ පස්තාලයක දක්වන්න. දෙවරම රතුමල් ලැබීම ප්‍රශ්නාංක 2 කීයක් තියෙනවද? 49ක් තියෙනවා කිව්වා. දෙවරම රතුමල් මෙතන 5යි මෙතන 5යි 5 25යි. ඕනෑරි එකකින් එකට ගණන් කරලා හරි ගමන්නේ 25 හොයාගන්න පුළුවන්. ඔය විලක්කල් 3. දෙවරම කහවල් ලැබීම 4යි. කීයද? 49න් 4යි. ඊළඟට කියනවා පළමු වර රතු දෙවන වර කහ ලැබීම. පළමු පැත්තෙන් රතු දෙවෙනි පැත්තෙන් කහ ලැබීම මෙන්න මේ ටික 49 10යි කියන්නේ. හරි. මේක ලියාගෙන මෙන්න මේ තුන් දෙනාවත් ලියාගෙන මන් දෙනවා පුතාලට වැඩක්. වැඩේ තමයි මෙන්න මේක. ප්‍රශ්නාංක 2 ප්‍රශ්නාංක 2 ප්‍රශ්නාංක 3 ප්‍රශ්නාංක 5 පිටු අංක 11 දී මේ ගණන් තුනම දැන් හදන්න ඕනේ. මම දෙන එක ගානකට විනාඩි අර ගත වෙන අඳින්න ගත වෙන කාලයක්ම බලලා මම කියන්නම්. එක ගානකට යා ලොකුවට අඳින්න වෙනවා. ඒ නිසා විනාඩිය ඔයගොල්ලන්ට දෙන්නම් ඔක්කොම ගණන් තුනටම විනාඩි 10යි. ගණන් තුනටම විනාඩි 10යි. ඇති කාලේ උත්තර ලියලා පටන් ගන්න කොටස් ගන්න. මොකද ඔයගොල්ලන්ට ගණන් ටික තියෙනවා, ඊට තියෙනවා ඒ තැනම දැනගන්න පුළුවන්. මේකත් ලියා ගන්න වෙනවා. හරි. පටන් ගන්න.
नहीं कोई आरंग में बयान नहीं
Sedane කකුල ආයේ පෑගෙන ඉන්නේ. නෑනේ අම්මා කඩේට ගියේ. ඔව් බේත් එක දෙන්න කඩේට යනවා. නෑ තාම. දැන් ගොඩක් වෙලා අස්සෙට ගියේ. ඇති මේ කාලේ තව වෙලා ඕන අය ඉන්නවද කවුරු හරි ඕන නම් ලැජ්ජ නොවි කියන්න පුතා මොකද කියන්නේ අපරාධ කරන තෝරේ තමයි අපේ ගෝල් වල දැන් 11ට වඩා වැඩි පල්ලි ඉතින් උනාට ගෝල් වලනේ හරි කියන්නේ එච්චරටම නෑ දැන් නෑ ඔක්කොම හරි කියන අදහසින් ඉන්නේ
හරි මම මේ ගණන් තුන බෝඩ් එකේ අදින්නේ නැහැ පුතා. මම බෝඩ් එකේ ඇදලා ගණන් එකක් හදලා පෙන්නුවෙත් ඒකයි. මම මේක ඔයගොල්ලොත් එක්ක කතාරණ යනකොට මම ඔයගොල්ලන්ගෙන් අහනවා මේ මම කියන උත්තර ඔයගොල්ලෝ හරියට දාගන්න ඔයගොල්ලන්ගෙන් අහන්නේ නැහැ. මට අනිවාර්යෙන්ම හරි වැරදි දාගත්ත ඒවත් එක්ක ෆොටෝ මම බලනවා මේ පන්ති වල එච්ච ගාම විනාඩි 15ක් ඇතුළත. ඒක නිසා දැම්ම හරි වැරදි දාගෙන හදාගන්න ඒක. අඩුපාඩුවක් වුණොත් තමන්ගේ හිතට තමන් බොල් කරන්නේ නැතුව අඩුපාඩුවක් වුණාම තමන් ඒක වෙන බෑනකින් හරි හදාගෙන පස්සේ ආයෙ නැවත බලන්න මොකද්ද මේ අපිට වැරදුනේ. ඇයි මෙහෙම වැරදුනේ කියලා බලන්න. මොකද 11 වසරේට ආයි තමන්ට ආයි බොල් කර ඉන්න කාලයක් නැත්නම් තව මාස දෙකකින් වෙන්න ඕන ඔක්කොම ටික වෙනවා. හරි. ඒක නියති අවකාශයේ කාර්යශීලී තලයක දක්වන්න. මේ පැත්තට ABCD එනවා මේ පැත්තට ABCD එනවා ඔක්කොම පිරෙනවා. පස්තරක් 5 25යි කියලා පිරෙනවා. පළමු වර A ලැබී දෙවන වර B ලැබීම මේ පැත්තෙන් A ලැබෙද්දි මේ පැත්තෙන් B ලැබෙනවා එක අවස්ථාවක 25න් 1යි කියලා එනවා. 25න් 1යි කියලා එනවා. දෙවරම එකම අක්ෂරය ලැබෙවි කියලා මේ පැත්තෙන් A ලැබෙනවා B ලැබෙනවා C ලැබෙනවා D ලැබෙනවා මේ මැද පේන්නේ. ඔයාලා දන්නවා මේ දහවසෙන් කරපුවා 25න් 5යි කියලා එනවා. පළමු වර C ලැබී දෙවන වර මේ පැත්තෙන් C ලැබෙද්දී මේ පැත්තෙන් ස්වරාක්ෂරයක් ලැබෙනවා. ස්වරාක්ෂර කියන්නේ ඉංග්‍රීසි හොඩියේ අපි vowels කියන ටිකට. එතකොට ඒවල එනවා A E I O U කියලා. මේකට අදාළ වෙද්දී A E කියන දෙන්න. මේ පැත්තෙන් A E ව C දෙක හම් වෙනවා. මේ දෙන්න නිසා මේගොල්ලෝ හම් වෙද්දී අවස්ථා දෙකයි. 1 2 කියලා එනවා. 25න් 2යි කියලා එනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නයත් මම කරන්න කිව්වා ඔයගොල්ලන්ට. මම හතරවෙනි ප්‍රශ්නයයි කරේ. පිටුවක 10 අංක 1 සිට 6ට එක් ගණනාකාර ධාතු කැටයක් වරක් උඩ දමා ලැබුණු ප්‍රතිඵලය සටහන් කර නැවත උඩ දමයි. නියත අවකාශයේ කාර්යශීලී තලයක දක්වන්න මැද පේළියේ එන එකක් මේක ස්කැට්ටුවක් නැති එකක් ඔක්කොම ඇවිල්ලා 6 වරක්යි 36ක් එන්න ඕනි. ඊළඟට දෙවරම එක මාගේ ලැබීම මැද පේළිය හරියට. මේ මැද පේළිය 36න් 6. පළමු වර ඔත්තේ ලැබී දෙවන වර ඉරට්ටය අගයල් ලැබීම. මේ පැත්තෙන් ඔත්තේ ලැබෙද්දී මේ පැත්තෙන් ඉරට්ටයක් වෙනවා. මේ පැත්තේ ඔත්තේ තියෙනවා සංඛ්‍යා 3ක්. 1 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා. මේ පැත්තේ 2 තියෙනවා 4 තියෙනවා 6 තියෙනවා. ඒගොල්ලෝ හම්බෙන තැන් ටික රවුන්ඩ් කරා නම් එක පේලියකට 3 ගානේ කීයක් හම්බෙනවද? පේලියට 3 ගානේ 9ක් හම්බෙනවා. ඒතර ඒකෙන් අපි කියනවා 36 9යි කියලා. දෙවරම ප්‍රථමකයල් ලැබීම. ප්‍රථමක සංඛ්‍යා 2 3 5. මේ පැත්තෙන් 2 3 5 හම්බෙද්දි මේ පැත්තෙන් 2 3 5 හම්බෙනවා. මේගොල්ලෝ හම්බෙන්න නිසා මම ප්‍රථමක නම් ඇදලා දෙන්න ඕගොල්ලන්ට තරු කීයක් හම්බෙන්න ඕනද? 9ක් හම්බෙන්න ඕනේ. මේ තරු ඔක්කොම තියෙන කොච්චරද? 9ක් කියන. 35 සමාන 36 9යි කියලා එන්න ඕනේ. අපි යනවා පිටුවන්ක 11ට. පිටුවන්ක 11ට එක ගාණක් දුන්නා මම. ලොකු ප්‍රශ්නංක 5. ඒක තමයි මම හිතන අනිත් වෙලාව යන්නේ නැත්තේ. දම් පාඩ මාළුවෝයි තැඹිලි පාඩ මාළුවෝයි. මේගොල්ලෝ දම් 1 දම් 2 දම් 3 දම් 4 දම් 5 දම් 6 කියලා ලියලා දම් 6ක් ඕනේ නැහැ නේ. දම් 4යි තැඹිලි 1 තැඹිලි 2 තැඹිලි 3 තැඹිලි 4 තැඹිලි 5 කියලා මේ පැත්තට 9යි මේ පැත්තට 9යි කියන්න ඕනේ. 9 වරක් 9 81ක් තරු පිළලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අර කොටු කරගන්න කිව්වනේ මම. දම් පාඩ මෙන්න මේ දම් පාඩ කට්ටිය කොටු වුණාම මෙතන කොටු ඇතුළේ ඇති 16ක්. මෙතන තැඹිලි කට්ටිය කොටු කරන්න කිව්වම ඒ කොටු ඇති 25. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම දෙවරම එකම වර්ගයෙන් යුක්ත මාළුවෙන් ලැබීම. මම කොටු කරන්න කිව්වනේ පුතේ. අන්නේ කොටු දෙකේ ඉන්න ගාන එකම වර්ගයේ කට්ටිය. මෙතන 16යි මෙතන 25යි එකතු කරාම ආවා පුතේ කීයද? 41යි 81න් 41ක් කියලා. ඊළඟට දෙවරම වර්ණ දෙකකින් යුක්ත මාළුවෙක් ලැබීම. දෙවරම වර්ණ දෙකකින් යුක්ත. වර්ණ දෙකක් කිව්වම පාට දෙකකින් යුක්ත අය. අර කොටු කරපු අය නෙවෙයි. මේ එළියේ ඉන්න දෙක. මේ පැත්තේ 20ක් ඇති. මේ පැත්තත් 20ක් ඇති. 20යි 20යි එකතු කරාම එනවා 81න් 40යි කියලා. දැන් අපි යනවා ඉස්සරහට සාකච්ඡාවට ඊළඟ කාරණාව. කාට හරි ගැටලු තියෙනවද මේ සම්බන්ධ ප්‍රශ්නවල මොනවා හරි උත්තර වල අවුලක් වෙලා දැන් මට මේක තේරුන්නේ නැහැ මොනවා හරි දෙයක් තියෙනවනම් මේ ප්‍රශ්නාංක
දෙවෙනි ප්‍රශ්නෙට, තුන්වෙනි ප්‍රශ්නෙට සහ පස්වෙනි ප්‍රශ්නෙට. මොනාරි ගැටලු තියෙනවා ඉන්නවනම් අහන්න පුළුවන් පුතාලා. කියන්නේ ඔක්කොම සියල්ල ටික 10 වසර හොඳටම ඉගෙන ගත්ත සහ මං කියලා දුන්නේ හොඳටම වටහා ගත්ත. ඒක අපි එහෙම හිතමුකෝ. මං කියලා දුන්නේ හොඳටම වටහාගෙන තියෙනවා. ඒ කියන්නේ මට සතුටුයි. හැබැයි පුතේ මොනවා හරි ඕනම ප්‍රශ්නයක් තිබ්බොත් ඔයගොල්ලෝ අහලා විසඳ ගන්න. සමහරක් රූප මං අඳින්නේ නැහැ. රූප අඳින්නේ නැත්තේ වෙන මොකුත් හින්දා නෙමෙයි. ඒ රූපයක් අඳින්න මටත් ගත වෙනවා විනාඩි 5ක් විතර වගේ කාලයක්. ඊට පස්සේ ඔයාලට මං මේ පළවෙනි ගානේ දෙවෙනි ගානේ කියලා දුන්නාට පස්සේ ආයේ තව ප්‍රශ්නයක් තියෙනවා මට. ඒවා මම උත්තර සාකච්ඡා කරලා එනකොට අර මම භාවිතා කරන වෙලාවට දැන් මොකද ඔක්කොම ඇදලා ඉන්නේ ඕගොල්ලෝ. ඉතින් ඕගොල්ලන්ට සරල දේවල් මේ 11 වසරේට. ඉතින් මම ඇදලා ඒව කරලා විනාඩි 10ක් විතර මම මේකට ගත කරාම ඔයාලට විනාඩි 2කින් කියලා දෙන්න පුළුවන් දේ මම විනාඩි 10ක් ගත කරාම විනාඩි 8ක් ඔයාලගේ නාස්ති වෙනවා. ඒකින්දයි මම රූප අඳින්න නැතුවම ආවේ. උනාරි කාටවත් ගැටලුවක් තිබ්බොත් සර් මට ඒ රූපය ඇදලා පොඩ්ඩක් පෙන්නන්න කියලා කිව්වා වුණත් මම ඇදලා වෙන්නනවා නිකානේ. හරි ඒක ගැටලුවක් නෑ. අපි යනවා පිටු අංක 11 6 වෙනි ප්‍රශ්නෙට. පිටු අංක 11 6 වෙනි ප්‍රශ්නේ. මෙයා තමයි මගේ උදාහරණය. මම මෙයාව ගන්නවා මෙන්න මෙහෙම. මෙයාගේ දිනනවා පුතා විස්තර. මෙන්න මෙහෙම කියනවා. අංක 1 සිට 6 තෙක් යෙදුම් පන්දු 6ක් සහිත මල්ලකින් අහමු ලෙස පන්දුවක් ඉවතටගෙන නැවත නොදමා තවත් පන්දුවක් ඉවතට ගනී. බෝල තියෙනවා එකේ ඉඳන් 6 වෙනකම්. මේ පැත්තට 1 2 3 4 5 6 පළමු ගැලීම. 1 2 3 4 5 6 මෙයාට කියනවා දෙවන ගැලීම. දැන් මෙයාගේ සාමාන්‍ය සුපුරුදු විදිහට මම තරු පුරවනවා. මම තරු පුරවද්දී ඔයගොල්ලන්ට එන ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරිද? ඒ ප්‍රශ්න ටික පස්සේ කතා කරමු. හරිද? ඔයගොල්ලෝ බලන්නේ කී වැරදිද මම දස පුරවනවා. එහෙම මොනවා හරි කී හිතෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරි? සර් තම වැරදියට තමයි පුරවන්නේ. අන්න ඒකත් මම මුලින්ම කියන්නම්කෝ. සර් පුරවන්නේ වැරදියට. ඒ වැරදියට පුරවන්නේ හේතුව පස්සේ කියන්නම්. හරි. සර් නොදමාම ගන්න. මේ පුරවන තියන්නේ සර් මෙන්න මෙහෙම. ඉවතට ගත්ත බෝලේ ආයි දැම්මොත් මේ ඔක්කොම පිරෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මල්ල තියෙනවා. මල්ලේ බෝල 6ක් තියෙනවා. බෝල 6න් ඔන්න මම හොල්ලලා ඔයගොල්ලෝ ටිකක් ගන්න දෙනවා. ඔයගොල්ලෝ ගන්නවා. ඒක බලලා අංකේ බලලා බෝලේ මල්ලට දානවා. දැම්මට පස්සේ මල්ල ආයි 6යි. එතකොට මේ හැබැයි මේක කියන්නේ එහෙම නෙමෙයි. අංක 1 සිට 6 තෙක් අංක ඉදු පන්දු 6ක් සහිත මල්ලකින් අහමු ලෙස පන්දුවක් ඉවතටගෙන නැවත නොදමා තවත් පන්දුවක් ඉවතට ගනී කියනවා. නැවත නොදමා ගන්න. හරිද? එතකොට පුතාලා කල්පනා කරන්න බලන්න දැන් නැවත නොදමානේ මෙයා ගන්නවා කියන්නේ. මල්ලේ දැන් බෝල 6ක් තිබ්බා. ගත්ත බෝලය. මේක බලන්න අරගෙන එයා දාන්නේ නැහැ. පැත්තකින් තියලා දැන් මල්ලේ බෝල වෙනස් කරලා බෝල 5යි කියන්නේ. ඒ බෝල 5න් එකක් තමයි ඊළඟට ගන්න යන්නේ එයා. ඒතර අර ගත්ත එක දැම්මේ නැති නිසා මෙයාගේ වෙනවා පුතා මෙන්න මේ මැද පේලිය නැති වෙලා යනවා. දැන් සර්ට නම් වයිට් බෝඩ් එකේ ඉන්න මෙහෙම මකා ගන්න පුළුවන්. පුතාලා අනිවාර්යයෙන්ම පෑනින් එහෙම මේක ඇඳගොත් එහෙම ටිකස් දාලා මකන්න බෑ. ඒ නිසා පැන්සලින් අඳින්න ඕනේ. ඒක අරමුණේ පැන්සල් භාවිතා කරලා යුතුයි කියලා. දෙක. ඔයාලා මේ ඔක්කොම ඇඳලා අඩිරෝල ගෙලින් තිබ්බනම් මේ අතට මේ ටික පැන්සල් මේ මකණෙන් මකා ගන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නෑ. ඔක්කොම එකපාර ඇඳලා මෙහෙම මකා ගත්තම හරි නැත්නම් ඔයාලට වර්ධිකයි. මේම බලනවා මේක නෑ නේද? ආයි මේ බලනවා මේක ඇඳලා බලන්න. එන කතල් මේක. දැන් ඔක්කොම ටික ඇඳලා මැද පෙළිය මකා ගන්න එන අවස්ථාවක්. හැබැයි මැද පෙළිය නිකන් තරුව පේන විදියට නිකන් උඩ නැගලා මේ පැන්සලෙන් අදින්න එපා. පස්සේ නිකන් එතන මේ මාක් එක තියෙන විදියට ලාවට අඳගෙන යන්න. එතකොට අවශ්‍ය වෙනවා මකලා ඉන්න කරන්න. පැහැදිලිද? ඒ මං ලේසියෙන් මේක ඇඳ ගන්න ක්‍රමයක් කියලා දුන්නා. දැන් යනවා මේක ඇසුරෙන් ප්‍රශ්න වලට. මේක ඇසුරෙන් ප්‍රශ්න තමයි මෙන්න මෙහෙම. ඒකයි. නියති ලක්ෂ 5 පාරයක දක්වන්න.
මෙන්න පස් කාර්ය දැක්වා. මේ කැල කොටු කරන්නයි නෑනේ. ඇයි? 1 2 3 4 5 1 2 3 4 5. එහෙම තියෙන්නේ. හරි. දෙක. දෙවරම එකම අගය ලැබීම. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකේ තියෙන තරු ගන්න. 6 වරක් 6 36යි. ඇසේ දැන් 36. ඇයි මට වෙලිය නැකුවනේ. මට වෙලිය 6ක් නැතුවා. 36න් 6ක් අඩු කරාම 30යි කියලා එනවා. එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් දේශපතිය දානවා. මේ ඔක්කොම තරු ටික ගණන් කරනවා. එතකොට 30 ගන්නත් පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා. මේ එක පැත්තක තරු ගණන් කරාම 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 15 30. එහෙම ගන්නත් පුළුවන්. ඔන්න ක්‍රම තුනක් විතර වගේ කියලා දුන්නා. කොහොම හරි කමන්නේ නැහැ පුතේ. ඔයගොල්ලෝ තරු ටික ගණන් කරගෙන ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට දෙවරම එකම අගය ලැබීම 30න් බිඳුවයි. ඇයි? 1 1 හම්බෙන්නේ නැහැ. 2 2 හම්බෙන්නේ නැහැ. 3 3 හම්බෙන්නේ නැහැ. 4 4 හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ මකලා දාලා. නැත්තම් බිඳුවයි කියලා ලියන්න ඕන. සාමාන්‍යයෙන් අපි සම්භාවිතාව ලියන නිසා 30න් බිඳුවයි කියලා ලියනවා. බිඳුව කියලා ලිව්වත් ඒ උත්තරේම තමයි 30න් බිඳුවයි කියලා ලියනවා. ක්‍රම ඉලක්කම් 3. පළමු වගේ ඉරට්ටේදී දෙවන අගේ ඔත්තේ වීම. මේ පැත්තෙන් ඉරට්ටේ. මේ පැත්තෙන් ඔත්තේ. ඉරට්ටේ එක්ක ඔත්තේ හම්බ වෙන අවස්ථාවල ඉරට්ටෙත් එක්ක ඔත්තේ හම්බ වෙනවා මේ. එක. ඉරට්ටෙත් එක්ක ඔත්තේ හම්බ වෙනවා. දෙක. ඉරට්ටෙත් එක්ක ඔත්තේ හම්බ වෙනවා. තුන. ඉරට්ටෙත් එක්ක ඔත්තේ හම්බ වෙනවා. ඉරට්ටෙත් එක්ක ඔත්තේ හම්බ වෙනවා මේ. ඉරට්ටෙත් එක්ක ඔත්තේ හම්බ වෙනවා. මේක තමයි ඉරට්ටෙත් එක්ක ඔත්තේ රටාවකට මේ ඉන්නේ. ඔක්කොම කොටු කරාම කීයක්ද? කොටු 9ක් කරන් කියනවා. ඒක නිසා අපි කියනවා තුන්වෙනි ප්‍රශ්නෙට 39යි කියලා. ප්‍රශ්නාංක 4 දෙවරම වර්ග සංඛ්‍යාව. සමචතුරස්‍ර සංඛ්‍යාව. සමචතුරස්‍ර සංඛ්‍යාව කියන්නේ එක්වරක් එකේ උත්තරේ, දෙවරක් දෙකේ උත්තරේ, තුන්වරක් තුනේ උත්තරේ ගැන කියන්නේ. එක්වරක් එකේ උත්තරේ 1යි. දෙවරක් දෙකේ උත්තරේ 4යි. තුන්වරක් තුනේ උත්තරේ 9යි. 9 කී ඉලක්කම මේකේ නෑ එහෙනම් 9 අතහැරලා දාලා 1යි 4යි දෙන්න හම්බ වෙන අවස්ථාව. 1 එකේ 1 හම්බෙන්නේ නැහැ. හැබැයි එකේ 4 හම්බ වෙනවා. ඔන්න 1යි. ඊට පස්සේ 1යි 4යි මේ පෙළිය 4 තියෙනවා. 4ත් එක්ක 1 හම්බ වෙනවා. ඒ නිසා ඔන්න 2යි. 4ත් එක්ක 4 හම්බෙන්නේ නැහැ. 2යි හම්බෙන්නේ. අපි කියනවා ප්‍රශ්නාංක 4 ප්‍රශ්නාංක 4 30න් 2යි කියලා. පුතාලා මේ උදාහරණේ ලියාගන්න පුළුවන් අයට ඔයගලන් කාලේ නාස්තිත් වෙන නිසා මාත් එක්කම ඔය අඳින්න පුළුවන් වෙලාවදී අඳින්න පටන් ගත්තට ගැටලුවක් නැහැ. හැබැයි මම කියන හොඳට අහගන්න ඕනේ. හරි? 11 වසරේ ඉඳලා මම මේ අවස්ථාව දෙනවා. ඉක්මනින් කරන්න මම මේකට දෙන්නම් පුතා විනාඩි 2ක් විතර වගේ ඔයගොල්ලන්ට ඇඳගන්න. ලොකු කාලයක් ගත කරන්නේ නැතුව ඉක්මනින් ඇඳගන්න.
හරි ඊළඟ උදාහරණයට යනවා මම. ඊළඟ උදාහරණේ මම ගන්නවා ඕගොල්ලෝ ගැන තියෙන එකක්. උදාහරණ අංක ප්‍රශ්නාංක 8. ඔයාලන් සාධාරණයෙන් කරන්නත් ඕනේ හින්දා ඔන්න මම ගත්තා. ඒ ගන්න ප්‍රශ්නාංක 8. ප්‍රශ්නාංක 8 මෙන්න මෙහෙමයි තියෙන්නේ. ගොවිපොළක හරක් පහක්ද එළුව තුනක්ද ඇත. ඉන්න එකක් අහඹල සිවතට කියන වෙන ගොවිපොළකට තමයි තවත් එකෙක් අහඹල සිවතට ගන්න. එතකොට ගොවිපොළේ ඉන්නවලු හරක් පහකුයි එළුව තුන් දෙනෙකුයි. මේකෙදි හරක් පහ ඔන්න එතකොට අපි ගමු හරක 1 හරක 2 හරක 3 හරක 4 හරක 5 එළුව 1 එළුව 2 එළුව 3 කියලා. මේ පැත්තෙන් යනවා ඒ 8ක් ඕනේ. හරක 1 හරක 2 හරක 3 හරක 4 හරක 5 එළුව 1 එළුව 2 එළුව 3. මුලින්ම සර් කරන්නේ අර විදියටම මේවා තරු ගහ ගන්නවා. ඔන්න බලන්න. ඔයගොල්ලෝ මේක මාත් එක්කම කරන්න පටන් ගන්න. මොකද ඔයගොල්ලන්ට කාලනාස් තියෙනවානේ. ඒ නිසා මෙහෙම කරන්න මැද පෙළියක් එන්නේ නැහැ මේකේ. ඔයගොල්ලන්ට එකපාර මැද පෙළිය නැතුව අඳින්න පුළුවන් අය ඉන්නවනම් ඒ වැදගත්කම මට ගැටලුවක් නැහැ. තරු ගහුවට මේකෙන් මේ තරු ගහන එක මේක පුරවනට ලකුණු හම්බ වෙනවා. ඔයගොල්ලන්ට ලකුණු දෙකක්. ඉතින් මේ ලකුණු දෙකක් තරු ගහලා හම්බ වෙනවට වටින නිසා ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක ගහගන්න. හරි ඉතින් මේක අරගන්න පොඩ්ඩක්. මේකෙදී මේ හරක්කයි අන්න ඒගොල්ලෝ කොටු කරගන්න මුලින්ම අර ඉස්සල්ලා වගේම තමයි හරක් කට්ටිය. මේ පැත්තෙන් හරක් වෙනවා මෙන්න මෙහෙන් හරක් වෙනවා. මොනම හරක් ටික කොටු කරා. ඊට පස්සේ හම් වෙනවා කවුද? එළුව ටික. මෙන්න මේගොල්ලෝ. ඔන්න ඔයගොල්ලෝ කොටු කරගන්න. ওই දෙක අනිවාර්යෙන් කොටු කරගන්න. ඒතර මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න හරි පහසුයි පුතාලා. හරිද? ඒ නිසා ඉක්මනින් මේක කොටු කරගන්න. කොටු කරගන්න අතරේ මම ප්‍රශ්න සාකච්ඡා කරගන්නවා. දෙවරම දක්ෂත්වය හරකෙකු වීම. ඔන්න දෙපාරම ගන්නවලු මේක හරකෙකු. ඔක්කොම 8යි මේ පැත්තෙන් 8යි මේ පැත්තෙන් 8 වරක් 64යි. 64න් මැද්දයට නැති වෙනවා. ඔක්කොම කීයක් කියලා එතකොට 56ක් වෙනවා. මම ආයි ගණන් කරලා බලන්න ඔයාලට 56ක් වෙනවද කියලා. මෙතන එනවා 3යි 7යි 7යි 13යි 18යි 22යි 25යි 28ක් වෙනවා 28යි ඊළඟට 56ක් වෙනවා. මේ පැත්තේ 28යි මේ පැත්තේ 28යි 56ක් වෙනවා. ඒක ක්‍රමයට යන්නත් පුළුවන්. ඔක්කොම තව ටික ගණන් කරලා ගත්තත් ගැටලුවක් නැහැ. හරි. ඊළඟට දැන් ඔන්න ප්‍රශ්න වලට කියනවා දෙවරම දක්ෂත්වය හරකෙකු වීම. කීයෙන්ද? ඔන්න ප්‍රශ්නාංක 2. සෝමි ලක්කන් 2.
දෙවරම ගත් සත්වයා හරකෙකු වීම 56න් මෙන්න මේක ඉන්න කට්ටිය. මේක ඉන්නවා 1 2 3 4 5 6 7 8 9 10යි මේ පැත්තේ 10යි 10 10 කීයක් ඉන්නවද 20ක් ඉන්නවා. රෝමිලකන් 3 රෝමිලකන් 3න් අහනවා දෙවරම ගත් සත්වයා එළිවෙකු වීම මේ පැත්තේ 3යි මේ පැත්තේ 3යි 56යි 6යි කියලා එනවා. පළමු වර හරකෙකු වී දෙවන වර එළුවෙකු වීම පළමු වර හරකෙකු වී දෙවන වර එළුවෙකු වීම කියන එකේදී එනවා 56යි පළමු වර හරකෙකු. ඔන්න හරකා. මේ පළමු ගැනීම මෙයා දෙවෙනි ගැනීම. මට අමතක වෙලා තිබ්බත් පුතාලා ඒ ටික කියන්න ඕනේ අනිවාර්යෙන්ම. පළමු වර හරකෙකු වීම දෙවන වර එළුවෙකු වීම කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේගොල්ලෝ. මෙතන ඉන්නවා 1 2 3යි 3යි 6යි 9යි 12යි 15යි 56යි 15යි කියලා. මේ තමයි ප්‍රශ්නාංක 8 උදාහරණයට උත්තරය ඔයගොල්ලන්ගේ. මේ තියෙන රූපය, මේ තියෙන ප්‍රශ්න වලට උත්තර. එතකොට දැන් ඔයගොල්ලන්ට තියෙනවා වැඩක්. ගණන් වර්ගයක් හදන්න දෙනවා මම. ඒකනොත් ගණන් කීපයක් නෑ එකපාරම මම දෙන්න ගණන් සෙට් එකම මොකද කාලේ නාස්ති කරන්න ඕනේ අපි මෙන්න මේකේ මේ එන්නකො ප්‍රශ්නාංක 10ට ප්‍රශ්නාංක 10 පොඩි ප්‍රශ්නේ මේ අඩුපාඩු සහිතව දීලා තියෙන එක නිසා ප්‍රශ්නාංක 10ට එන්න ප්‍රශ්නාංක 10 පිටු අංක පෙළ ගන්න පිටු අංක 13 තියෙන්නේ මේක ප්‍රශ්නාංක 10 මල්ලක රතු පෑන් 4ක්ද නිල් පෑන් 3ක්ද ඇත. ඉන්න එකක් අහඹලස ඉවතට ගනි. එච්චරයි කියලා තියෙන්නේ. හරිද? නීති ලක්ෂ පස් කාලයක දක්වන්න කියලා තියෙනවා. ඒක තව සුට්ටක් එක්ක අහුවෙන්න ඕනේ ගානට. ඉවතට ගනි. නැවත නොදමා තවත් එකක් අහඹලස ඉවතට ගනි. නැවත නොදමා තවත් එකක් අහඹලස ඉවතට ගනි. මම මේකෙන් ගණන් කීපයක් ඔයගොල්ලන්ට ගෙදර වැඩ තියලා මම මේ කියන ගණන් ටික දැන් හදන්න පටන් ගන්න ඉක්මනට අපි 5 වෙනි ගාන 6 වෙනි ගාන කරා 8 වෙනි ගාන කරා 7 ලොකු ප්‍රශ්නාංක 7 මම මේ පැත්තෙන් ලියන්නම් මට ගන්න ලොකු ප්‍රශ්නාංක 7 ඊට පස්සේ 8 කරා අපි දැන් ආයි ලොකු ප්‍රශ්නාංක 9 ලොකු ප්‍රශ්නාංක 10 එච්චරයි 11 වෙනි ගාන 12 වෙනි ගාන මම ඔයාලට ගෙදර වැඩක් විතර දෙනවා ඒක මම ආයෙ මතක් කරන්නම් අවසානයේදී මුලින්ම මම ප්‍රශ්නාංක 9 සහ 10 7 9 10 කියන ගණන් තුන හදන්න පටන් ගන්න මේක ලියන්න දැන් අරගෙන ඇති මේකට ඇති කාලය හරියටම විනාඩි 10ක් ඇතුළත මේ ගණන් තුනම බලමු ගන්න. හරි පටන් ගන්න.
කොච්චර කවත් මදි කැලිෆෝනියා
හරි මම ඉතින් විනාඩි 10ක් කිව්වට විනාඩි 10ට වැඩි දුන්නා ඉතින් කාලේ වලට මදි වුණොත් එහෙම කියලා මම මේකේ මේ හරක් වේදෝ විතරක් මහා ගන්න අවශ්‍ය වුණොත් මේක භාවිත කරන්න මම කිව්වා 7 9 10 ප්‍රශ්න ටික තමයි ඔයගොල්ලෝ දුන්නේ මම මේකේ අපේ අතේ එකක් ගහලා තිබ්බට මේ අතේ එකම වුණා වෙන එකක් නෑ පුතා ඒ වුණාට අවශ්‍ය වුණොත් එහෙම භාවිත කරන්න මම මෙන්න මෙයා තියාගත්තා ප්‍රශ්න අංක 7 මල්ලක තිබෙන ගෙඩි දොඩම් ගෙඩි 5ක්ද ඇපල් ගෙඩි 2ක්ද ඇත තව වෙලාව එහෙම ඕනේ නැහැ නේ හරි මල්ලක තිබෙන දොඩම් ගෙඩි 5ක්ද ඇපල් ගෙඩි 2ක්ද ඇත ඉන්න එකක් අහපල සිවතටගෙන රස බලමින් තවත් එකක් ඉවතට ගන්න රස බලනවා කියන්නේ අපි දුක දොඩම් ගෙඩියක් වගේ රස බලන්න නම් දෙල්ල ගහලා ඉල්ල ගන්න බෑ දැන් ඔය දොඩම් ඇපල් කිව්වම මෙතනදී සසම්භාවී නොවන්න පුළුවන් ඒ වුණාට අපිට අහපලස ගන්න අංකයක් කියලා හරි මොනවා හරි වෙන ක්‍රමයකට භාවිත කරලා වෙන්න පුළුවන් හරි එතකොට දැන් දොඩම් ගෙඩිය අරගෙන දොඩම් ගෙඩිය භාගයක් කාලේ ඉඳන් දාලා ඉඳලා ආයි මල්ල හොල්ලලා වෙනම ගන්න නැහැ නේ මොකද අපි සාමාන්‍යයෙන් අපි හැදිච්ච જાතියක් හැටියට අපි කාපු එකක් ආයි තව දෙයකට දාලා ඉඳලා නැවත ආයි හරවලා ගන්නෙ නැහැ එහෙම කරන්නේ නැහැ ඉතින් අපි කන්න ගත්තොත් එහෙම ඒක කනවා යාළු අතර බෙදාගෙන කන එක වෙන කතාවක් දැන් මේ කාලේ හැටියට ඒක බෙදාගෙන කන්නත් එපා කියලා තමයි කියන්නේ හරි කොහොම හරි මේ රස බලනවා කියන්නේ යාම ආයි නෑ ඉතින් මැද වේදියක් නෑ මේක 7යි මේ පැත්තේ 7යි තියෙන්නේ මේ පැත්තෙන් 7ක් තියෙන්න ඕනේ මේ පැත්තෙන් 7ක් තියෙන්න ඕනේ මැද වේදිය නැතුව තියෙන්න ඕනේ 7 වරක් අද 49යි මැද වේදිය නැති නිසා 42 වෙන්න ඕනේ 42 වෙන්න ඕනේ දෙවරම දොඩම් ගෙඩියක් ලැබීම දෙවරම දොඩම් ගෙඩියක් ලැබීම කොහොම මේ පහේ එක්කෙනෙක් කොටු වෙලා තියෙන්නේ මේකෙත් මේ පහ කතාවම තමයි අපි කොටු කරලා තිබෙන්නේ මේ ලස්සන එතකොට එන්න ඕනේ මෙන්න මේ කට්ටියම මෙන්න මේ කට්ටිය වෙන්නේ මේ කට්ටිය එන නිසා මම ගණන් කරලා පෙන්නන්නම් ඔයාලට මෙන්න මෙතනින් මෙහාට කට්ටිය ඔන්න මෙන්න මේ කට්ටිය වෙන්න ඕනේ උඩින් ගියා 1 2 3 4 5යි මෙන්න මේ කට්ටිය මෙයාගේ මේ කට්ටිය ගත්තාම පුතේ ඔක්කොම ඉන්නවා 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20ක් එතකොට අපි ලියනවා උත්තරේ 42කින් 20යි කියලා රෝබිලත්තම් දෙකට දෙවරම ඇපල් ගෙඩියක් ලැබීම මම මේකේ වැඩිපුර පේලියක් තියෙන නිසා මම මේ වැඩිපුර පේලිය අයින් කර ගන්නවා දෙවරම ඇපල් ගෙඩියක් ලැබීම කිව්වම මෙන්න මෙයා එතකොට එන්න ඕනේ කොහමද ප්‍රශ්නාංක 3 42කින් 2යි කියලා එනවා ඊළඟට කියනවා දෙවරම වර්ග දෙකකින් යුක්ත ගෙඩියක් ලැබීම වර්ග දෙකේ කට්ටිය මේ කොටු කරලා තියෙන එකම වර්ග කට්ටිය කිව්වනේ වර්ග දෙකේ කට්ටිය මෙතන 10යි මෙතන 10යි 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 කීයක් වෙනවද 20ක් වෙනවා මේ 10 ආවේ 5යි 5යි 10යි 5යි 5යි 10යි හරි එතන දෙවරම වර්ග දෙකකින් යුක්ත අය ප්‍රශ්න අංක 4 42කින් 20ක් කියලා එනවා එතන 10යි අතන 10යි අවසානයේ අහනවා ප්‍රශ්න අංක 5 පළමු වර දොඩම් ගෙඩියක් ලැබී දෙවන වර ඇපල් ගෙඩියක් ලැබී මේ පැත්තෙන් දොඩම් ලැබෙද්දී මේ පැත්තෙන් ඇපල් ලැබෙන්න ඕනේ මෙන්න මෙයා වහන එතකොට එනවා පුතේ කීයද 42කින් 10යි කියලා ප්‍රශ්න අංක 5 මම මේවල නම් ලිව්වේ නෑ මම මේ තවුස්තරහන් ටික විතරක් තියාගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ හරි ඊළඟට මම කිව්වා පිටු අංක යන්න කියලා 13ට පිටු අංක 13 දැන් හරි වැරදි බලා ගන්න අඩුපාඩු බලා ගන්න පිටු අංක 13 අනිවාර්යයෙන්ම 8ක් ඇඳලා තිබ්බොත් එහෙම කවුරු හරි
අන්න යා පුතේ වැරදි. හරිද? පිටුවංග 13 9 වෙනි ගාන. මම ඊට ඉස්සල්ලා 9 එහෙමම කියෙද්දි 10 වෙනි ගානට යනවා. මොකද 10 වෙනි ගානත් මට මෙන්න මේ තොරතුරු මතම ඇඳ ගන්න පුළුවන්. හරිද? 10 වෙනි ගානට යනවා. හොඳට මම කියපු දෙක පැහැදිලි ඇති. මම යනවා ප්‍රශ්නාංක 10ට. පිටුවංග 13 එහෙම කියන්නේ උඩ ගාන නෙමෙයි යට ගානට යනවා. මම මේ ටික මකනවා පුතේ. ඒකේ තියෙන්නේ 7 දෙනෙක්ව. කියන්නේ මේ පැත්තෙන් 7යි මේ පැත්තෙන් 7යි. හැබැයි මේ කොටු වෙන එක වෙනස් වෙනවා. කොටු වෙන එක වෙනස් වෙනවා කියන්නේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ ප්‍රමාණය අනුව තමයි කොටු කරගන්න ඕනේ. උඩ බලමු බලන්න. ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම. මල්ලක රතු පෑන් 4ක්ද නිල් පෑන් 3ක්ද? රතු 4යි. කියන්නේ මේ පැත්තේ 1 2 3 4. 4 එක්කෙනෙක් කොටු වෙන්න ඕනේ මේගොල්ලෝ. ඔන්නම කොටු වෙන්න ඕනේ. ඔන්නම කොටු වෙනවා 4 එක්කෙනෙක්. ඊළඟට දෙවෙනි අවස්ථාවේදී කියනවා මොකද කියන්නේ? නිල් පෑන් 3ක්ද? මේ පැත්තෙන් 3යි මේ පැත්තෙන් 3යි මෙන්න මේගොල්ලෝ. ඔන්න ඕගොල්ලෝ. හරිද? දැන් මම කොටු කරලා කියනවා මෙයාවයි මෙයාවයි දෙන්න. එකම වර්ගයේ කට්ටිය. ඒක රෝගිලක්කන් දෙක අහනවා දෙවරම රතු පෑනක් ලැබීම. දෙවරම රතු පෑනක් ලැබෙනකොට මේකටත් එන්න ඕනේ 42යි කියලායි. මේ පැත්තෙන් 7යි මේ පැත්තෙන් 7යි 4ක් 49යි. මැද පෙළිය 7යි වුණාම 42යි. දෙවරම රතු පෑනක්. මේ තියෙන රතු. දෙවරම රතු ලැබෙන්න පුළුවන් 1 2 3 4 5 6යි 12ක් කියලා. රෝගිලක්කන් 3ට එනවා. ඒක යහනවා දෙවරම නිල් පෑනක් ලැබීම. මේ 1 2 3යි 4යි 5යි 6යි නිල් පෑන් හම්බ වෙනවා 42කින් 6ක් කියලා. 4 වෙනි ප්‍රශ්නේ. පළමු වර නිල් පෑනක් ලැබී දෙවන වර රතු පෑනක් ලැබීම. පළවෙනි පැත්තෙන් නිල් පෑනක් ලැබෙන්නේ මෙන්න නිල්. දෙවන පැත්තෙන් රතු පෑනක් මේ පැත්තෙන් රතු. මේ 3යි මේ 4යි හම්බ වෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12යි කියලා. 42කින් 12ක් කියලා එනවා. මේ ප්‍රශ්නාංක 10 උත්තර මම කිව්වේ. මේ ප්‍රශ්නාංක 10 උත්තර කිව්වේ. ඒකත් හදාගන්න උනාට අඩපාඩු තියෙනවනම් ඊළඟට අපිට ප්‍රශ්නාංක 9. පන්තියක සිටින ළමයි 5 දෙනෙකුගෙන් ගෑනු ළමයි 3 දෙනෙක් ඇත. අහම් ලෙස තෝරාගත්තොත් ළමයෙකු නායකයට පත් කර තවත් අයෙක් පන්ති උපනායකයා ලෙස පත් කරයි. මේකෙදි ප්‍රශ්න දෙකක් කියන්නේ. ඒක තමයි ඔතන ඕගොල්ලෝ පිරිමි ළමයි 5යි කියලා දාලා තියෙනවා මෙතන වැරදි වෙනවා. මොකද දන්නවද? පන්තියේ සිටින ළමයි 5 දෙනාගෙන් ගෑනු 3 දෙනෙක් ඉන්නවා කියන්නේ. ගෑනු 3යි පිරිමි 2යි. හරිද? ඇයි මේ මැද පෙළියේ නැත්තේ පන්ති නායකයෝ තෝරද්දි? පන්ති නායකයෝ තෝරද්දි මැද පෙළියේ නැති වෙන්න හේතු තියෙනවා. දැන් හිතන්නකෝ පන්තියේ නායකයෙක් උපනායකයෙක් තෝරන්නේ ඇයි? පන්තියේ නායකයෙක් උපනායකයෙක් තෝරන්නේ මොන කාරණාව මතද? පන්තියේ උපනායකයා තෝරන්නේ පුතා මම මේ අනවශ්‍ය ටික මතක දාගත්ත පුතා. හරි? දැන් ඔයාලා දන්නවා මේ පැත්තේ 1 2 3 4 5යි 1 2 3 4 5යි. මම 5 කෙනෙක් වෙන්නේ ඉතුරු වෙනම කරගත්තා. මේකේ දැන් පන්ති උපනායකෙක් නායකයෙක් ඕව තමයි මේ මෙතනට දෙන ප්‍රශ්න. මැද වේදී එනවද නැද්ද? පන්ති නායක උපනායක තෝරන්නේ. ඒක දැන් මැද වේදී එනවද නැද්ද කියලා කියන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඕගොල්ලන්ට ඒක හොයාගන්න දෙන්නේ. පන්තියේ උපනායක තෝරන්න පුතා පන්තියේ නායකයා නැති දවසට උපනායකයා තමයි පන්තියේ ඉන්න දේවල් කරන්න ඕනේ. පන්තියේ නායකයෙක් උපනායකයෙක් දෙන්නම එකෙක් වුණොත්. දැන් පන්ති නායකයෙක් මම උපනායකයෙක් මම නැති දවසට පන්තියේ කිසිම දෙයක් කරගන්න කවුරුත් නැහැ. ඇයි මමනේ උපනායකයා. එහෙම නැහැ. පන්තියේ උපනායකයා තෝරද්දී නායකයව අයින් කරලා 5 දෙනෙක් ඉන්නවනම් නායකයෙක් තෝරගත්තා නම් ඒකව අයින් කරලා තමයි ඉතුරු 4 දෙනාගෙන් තමයි උපනායකයා තෝරන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක
මැද පෙළියේ එක් නැහැ. දැන් මේක කියන විදිහට ළමයි පහක් ඉන්නවා. තුනක් ගැහැණු ළමයි. මේගොල්ලෝ ගැහැණුමයි. මේගොල්ලෝ පිරිමි. ගැහැණු පිරිමි. එක දෙක වෙනවා. මෙතන එක දෙක තුන වෙනවා. එක දෙක තුන එක දෙක වෙනවා. මෙයාගෙන් අහනවා මෙහෙම. ගැහැණු කට්ටිය අර වගේම තමයි ඉතින් ලොකු වෙනසක් නැහැ. ගැහැණු කට්ටිය පොදු කර ගන්නවා. පිරිමි කට්ටිය පොදු කර ගන්නවා. ගැහැණු පිරිමි අය පොදු වෙන්නේ නැහැ. ඔය දෙන්න ඉන්නවා. හරිද? ඔන්න ඒකයි. මෙම තොරතුරු නියති ලක්ෂ ප්‍රස්ථාරයක දක්වන්න. හරි. දෙවරම පිරිමි ළමයෙකු වීම. දෙවරම පිරිමි ළමයෙකු ලැබීම. වෙදී. මේ පිරිමි මෙහෙත් පිරිමි. ඔක්කොම තව තියෙනවා 5 25යි. මැද වේලිය නෑ. 5යි වුණා 20යි. 20න් කොච්චරද? 2යි. 20න් 2යි. ඊළඟ දෙවරම ගැහණු ළමයෙකු වෙදී 1යි 2යි 3යි 4යි 5යි 6යි 20න් 6යි. මේ ප්‍රශ්නාංක 2 වෙන ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 4ට එනවා. පළමු වර ගැහණු ළමයෙකු වී දෙවන වර පිරිමි ළමයෙකු වීම. මේ පැත්තෙන් ගැහණු ළමයෙක් වෙලා මේ පැත්තෙන් පිරිමි ළමයෙක් හම්බ වෙන අවස්ථාව මේ තියෙන්නේ මේගොල්ලෝ මෙහින් ඇවිල්ලා හම්බ වෙනවා ගැහණු ළමයි එක්කදී. ගැහණු ළමයෙක් හම්බ වෙනවම වෙනම අදහක් නෙමෙයි හරි. මේ ගානේ ඊළඟට දෙවරම එකම වර්ගයේ ළමයෙකු දැරීම. ඔන්න මෙයා එකම කට්ටිය එකම වර්ගය. එක්ක ගැහණු නැත්නම් පිරිමි. එකම වර්ගයේ කට්ටිය ලැබෙන්න පුළුවන් 20න් කොච්චරද? මෙතන 6යි මෙතන 2යි 8යි. ඕක තමයි නියති ලක්ෂ ප්‍රස්ථාර කියන්නේ. ඕකට කියනවා අපි මොකද්ද? නියති ලක්ෂ ප්‍රස්ථාර කියලා. එතකොට මම ඔයගොල්ලන්ට පිටු අංක 14 11 වෙනි ගාන 12 වෙනි ගාන ගෙදර වැඩට දෙනවා කියලා කිව්වා. අවසානයේදී මතක් කරන්නම් මම මේක. අපි යන අලුත් මාතෘකාව රුක් සටහන. ඊළඟට අපිට වැදගත් වෙන ලොකු මාතෘකාව රුක් සටහන. මේ රුක් සටහන කිව්වම රුක් සටහන් 6ක් කියනවා. මෙව්ව හරි සේෆ්. මේවා කරගන්න පුළුවන් සර් මේක කොහොම හරි කරලා කවුරු ඇදලා ඉතින් ඒක පුළුවන්. අර රුක් සටහන් තමයි සර් තේරෙන්නේ නැති සමහරක් වෙලාවට එක පැත්තක් දික් වෙනවා සමහරවිට උඩේ එක්කෙනා දික් වෙනවා සමහරවිට යාගේ අනිත් අයගේ තොරතුරු දාද්දි වෙනස් වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ රුක් සටහන් වල. රුක් සටහනක් අඳින්න පුතා හරියට පිළිවෙලට රුක් සටහනට අවශ්‍ය තොරතුරු ටික ඔක්කොම ඇතුළත් කරලා අඳින්න ඕනේ. මම පළවෙනි රුක් සටහන් කියන පිටු අංක 15 පෙළගන්න පිටු අංක 15 ඒකේ තියෙන පළවෙනි ගාන මම මේකෙන් ඇදලා පෙන්නනවා. ඇදලා පෙන්නුවට පස්සේ ඔයාලට මම දෙන පොඩි වැඩක් කරන්නේ ඒකත් එක්ක අපි කරගෙන යන්න. රුක් සටහන් වර්ග මම 6ක් කියලා දෙනවා. ඒ වර්ග 6 හොඳට කරාට පස්සේ සාමාන්‍ය පෙළ රුක් සටහන් ඕනම එකක් ඇදගන්න පුළුවන් වෙයි. මේක මහනවා මම ඔයාලට පොඩ්ඩක් වෙලා දුන්නේ මේක අඩුපාඩු නැහැ කියන හදාගන්න. හරි. පිටුවක 15 රුක් සටහන. රුක් කියන්නේ ගහක අතු කියන ආකාරය තමයි මේ කියන්නේ. ඒතර මෙයා යනකොට මෙයා මෙන්න මෙහෙම ගහක අතු ආකාරයට ඉස්සරහට යනවා. ටිකක් ටිකක් ඉස්සරහට ඇදෙන එකක් මේක. යාගේ මෙතනින් එනවා ඔන්න. මෙහෙම දික් වෙනවා. මෙහෙම දික් වෙනවා. දැන් අපේ කාලේ නම් පුතා තව එක්කෙනෙක් දික් වෙලා ඉන්නවා. මෙහෙම එහෙම දික් වෙනවා තමයි අපිට ඉස්සල්ලා කට්ටියට. අපේ කාලේ මේ වගේ තමයි අවසන් කරුනේ. ඒ වුණාට තවත් දික් වෙන අවස්ථා තියෙනවා. ඒවා ඉතින් ඔයගොල්ලෝ උසස් පෙළ මැත්ස් කරනවා නම් ඒවා හම්බෙයි. හරි. දැනට මේකෙදී අවස්ථා 4ක් ලියනවා. අපි අවස්ථා 4 නම් කියනවා මේ කියන්නේ. මෙන්න මෙයාගේ කෙලින් කියනවා පළවෙනි අවස්ථාව. මෙයාලගේ කෙලින් කියනවා දෙවන අවස්ථාව. අවස්ථාව දෙවෙනි අවස්ථාව. කොතනට කියනවා ප්‍රතිඵලය. මෙතනට කියනවා ප්‍රතිඵලය ඊට පස්සේ මෙතන කියනවා සම්භාවිතාව.
සම්භාවිතාව. ඕක තමයි රුක්ෂ ගන්න ගෙන්න පුළුවන් අවස්ථා හතර. පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව ප්‍රතිඵලය සම්භාවිතාව. දැන් මේක දීලා තියෙනවා පළවෙනි කරුණක්. ඒ කරුණව බලන්න මේක දීලා තියෙන තොරතුරු ටික මම කියවගෙන යනවා. සාමාන්‍ය විදිහටම ඊට පස්සේ අපි ප්‍රශ්න වලට උත්තර ලියමු. මල්ලක රතු බෝල 3ක් හා නිල් බෝල 2ක් ඇත. මල්ලේ බෝල කීයක් තියෙනවද? මල්ලේ බෝල 5ක් තියෙනවා. මොන බෝල තියෙන්නේ? රතුයි නිලුයි තියෙන්නේ. එකපාරක් මල්ලෙන් රතුයි නිලුයි ගත්තට පස්සේ මල්ල වෙනස් වෙලා මල්ලේ පාට වෙනස් වෙනවද? බෝල් ටික වෙනස් වෙනවද පාට? නෑ. ඇයි? මේ මැජික් නෙමෙයි ගණන් හදන්නේ. ඒ නිසා එහෙම වෙනස් වෙන්නේ නෑ. ඒවා එහෙමම තියෙනවා. රතු නිල් ඔන්න බෝල වර්ග ටික. මෙතන රතු නිල් ලියලා මෙතන නිල් රතු මේ රතු නිල් නිකන් මාරු කරලා ලියන්න එපා. මාර ලස්සනට එහෙම ලියුවම කියන්නේ බෑ. රතු නිල් ඉවරට එන්න. මේ සාමාන්‍යම රුක්සරණ. ඉන්න එකක් අහවල සිවතට ගෙන නැවත තමා තවත් බෝලයක් ඉවතට ගන්න. බෝලයක් ගන්නවා බලනවා මෙයාගේ පාට මොකද්ද කියලා බලලා මෙයා ආයි දාලා තමයි තව එකක් ගන්න. ඒ කියන්නේ ආයි දානවා කියන්නේ මේ මල්ල වෙනස් වෙනවද? මල්ල වෙනස් වෙන්නේ නැහැ. මල්ලේ රතු බෝල තියෙනවා 3ක්. කොච්චරකින්ද? 5න් 3ක්. මෙයාට කියනවා 5න් 2ක් කියලා. මේ ලියන අය අනුව වෙනස් වීම තියෙනවා. මේ ඉරට උඩින් ලියනවා සමහරක් අය. මේ ඉරට පල්ලෙහාට ලියනවා සමහරක් අය. මේ ඉර හරහා ලියනවා සමහරක් අය. ඔයගොල්ලෝ ඉර හරහා ලියන්න මේ ඉරට අදාළ කාරණාවක් නිසා. මේ රයන් ලියන්න දෙන්නවා ඉස්සරහින් ලියන්න. ඊළඟ මේකේ දැන් මල්ල වෙනස් වෙන්නේ නැහැ කිව්වනේ. මෙයා 5න් 3 නම් මෙයා 5න් 3ම තමයි ආයි ඒකේ ගැටලුවක් වෙන්න බෑ. මෙයා 5න් 2යි. මෙයා 5න් 3යි. මෙයා 5න් 2යි. ඔය දෙන්න ලියා ගන්න. ප්‍රතිඵල ලියද්දි හොඳට මතක තියාගන්න මේ ලියන විදිය. පුතාලගෙන් වෙන්න පුළුවන් ලොකු වැරදි කීපයක් ගැන මේ කියන්නේ. ප්‍රතිඵලයක් ගන්න පුතා මෙන්න මෙහෙමයි. ප්‍රතිඵලයක් ගන්නකොට මේ රයන්න එයාලා ලියන්න ඕනේ රයන්න කෙලින්මයි. ඔන්න ඔහොම. මේ රයන්න කෙලින් ලිව්වේ. දැන් මෙයාගේ රයන්න උත්තර දෙන්නේ මෙහෙ සමහරක් වෙලාවට. සමහර ළමයිගේ උත්තර හොයන්න ගියාම අපිට තමයි. උත්තර මේ ලියන්න තියෙන්නේ. ඒ ලියන්නේ කෙලින් ලියන්න රයන්න ලියන්න කියලා. මේ රයන්න කෙලින් ලියන්න රයන්න කියලා. මේ ලියන්න කෙලින් ලියන්න කියලා. ඔය තමයි ප්‍රතිඵල ටික. රතු ලැබීම, රතු නිල් ලැබීම, නිල් රතු ලැබීම, නිල් ලැබීම. වෙන්න පුළුවන් දේවල් ටිකනේ. එක්ක රතු බෝල දෙකක් හම්බෙන්න පුළුවන්. එක්ක රතුයි නිලුයි ලැබෙන්න පුළුවන්. එක්ක නිලුයි රතුයි ලැබෙන්න පුළුවන්. නැත්නම් නිල්ම දෙන්නෙක් විතර ලැබෙන්නත් පුළුවන්. ඔය අපිට වෙන්න පුළුවන් දේවල්. සම්භාවිතාව කියන්නේ මෙන්න මෙයාගේ වැඩි කරලා මේ ඉස්සරහින් ලියන එකට. දක්ෂ අයට එකපාර උත්තරේ දාගන්න පුළුවන්. අදක්ෂ ගැටලුවක් නැහැ. මෙන්න මෙහෙම වැඩි කරලා ලියන එක කොහොමද හොඳයි. ඔන්න 5න් 3ත් එක්ක ගුණ කරනවා උත්තර එනවා 25න් 9යි කියලා. 5න් 3 මේ 5න් 2ත් එක්ක වැඩි කරනවා 25න් 6යි. ඊළඟට 5න් 2 5න් 3ත් එක්ක වැඩි කරනවා 25න් 6යි කියලා එනවා. 5න් 2ත් එක්ක වැඩි කරනවා 25න් 4. මේක තමයි හරියට රුක්සරහණක් වදිනවා කියන්නේ. රුක්සරහණට ලකුණු දෙන්නේ මේ ටිකට විතරයි. මේව ඇඳගන්නේ අපේ වාසියට පමණයි. මේක අපේ වාසියට ඇඳගන්නේ. මේව ලියාගත්තට පස්සේ ඕනෑම ප්‍රශ්නෙකට උත්තර ලියන්න පුළුවන්. ඉක්මනට ඇඳලා නැති අය මේක පොඩ්ඩක් ඇඳගන්න. මොකද මෙතනින් එහාට උත්තර ලියද්දි ඔයාලට මමත් අවස්ථාව දීලා තමයි කරන්නේ. මම හරියටම දෙනවා විනාඩි 3ක් මේක ඇඳගන්න. විනාඩි 3කුත් වැඩි විනාඩි 2ක් දෙනවා.
ඇති කාලය. එතකොට දැන් මේක ඇස්සෙන් අපි ප්‍රශ්න වලට උත්තර ලියනවා. ඔන්න මම ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්නේ. මේක අහලා තියෙනවා දෙවරම රතු බෝල ලැබීම. ඔන්න රයන්න ලැබීම. ප්‍රශ්නාංක 2 දෙවරම රතු බෝල ලැබීම. එයා එනවා පුතේ 25න් කීයයි කියලාද? 25න් දෙවරම රතු 9යි කියලා. මේ කියන්නේ දෙවරම රතු ලැබීම. මේ සිංහල තමයි මෙතන වැදගත් වෙන්නේ. හරි. තුන්වෙනි එක එකම වර්ගයේ බෝලයක් ලැබීම. කොහොමද මේක 25න් වෙන්නම ඕනේ. ආයේ ඒක වෙනසක් නැහැ. එකම වර්ගය ලැබීම විදිහ රතු ලැබෙනවා, නිල් ලැබෙනවා. 25න් 9ක් ලැබෙනවා, 25න් 4ක් ලැබෙනවා. එතකොට මේ දෙන්නම එකතු කරොත් ඔයගොල්ලන්ට 25න් 9යි, 25න් 4යි. 25න් කීයද? 13යි කියලා ගන්න පුළුවන්. 25න් කීයද? 13යි කියලා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 4 දෙවරම වර්ග දෙකකින් යුක්ත බෝලයක් ලැබීම. ප්‍රශ්නාංක 4. 4 එන්නේ මෙන්න මෙහෙමයි. වර්ග දෙකේ කට්ටිය මේ රතු නිල් රතු 25න් 6කුයි 25න් 6කුයි එකතු කරනවා. උත්තර එනවා 25න් කීයද? 6යි 12ක් එනවා. 25න් කීයක් එනවද? 12ක් එනවා. යටත් පිරිසෙන් එක් බෝලයක් හෝ රතු බෝලයක් වීම. අන්න කතාව. යටත් පිරිසෙන් සමහරවල් කියන අවම වශයෙන් එක් බෝලයක් හෝ රතු වීම. ඔය යටත් පිරිස කතාව දැන් අයින් වෙලා තියෙන්නේ. ඉස්සර තමයි යටත් පිරිස තිබෙන්නේ. දැන්ට දෙන්න බැරි කමක් නැහැ. නමක් කිව්වා. යටත් පිරිසෙන් කියන්නේ මේ පිරිසෙන් එක බෝලයක් හරි රතු වෙන්නවා. දැන් අපි කියන්නේ ඔය මං කියනවා එක ඒකක්වත් තිබ්බනම් ඔයාව ගන්නවා අප්පා කෙල්ල ගියා කිව්වොත් ඒ මොකක් හරි කෝස් එකකට ඒ 8ක් විතර ගත්ත එකකින් මං කියනවා සර් මාව ගන්නවද කියලා ඇහුවොත් එයා අහන දෙයක් බැරිදි නැයි එකක් හරි තිබ්බනම් ගන්නවද කියන්නේ අන්න ඒ වගේ නම. ඒ කියන්නේ එකට වැඩි ඕනම එකක් ගන්නවා. එහෙනම් මෙතන 1යි මේකයි මේ තුන් දෙනාම එකතු වෙනවා. 25න් 9යි 25න් 6යි 25න් 6යි. ප්‍රශ්නාංක 5 25න් 9 25න් 6 25න් 6 ඔක්කොම එකතු කරාම එනවා පුතා 25න් 21යි කියලා. මෙන්න ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 6ට එනවා. ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 බලන්න පළමු බෝලය රතු වීම. මේ පළවෙනි බෝලය රතු වීම. මේගොල්ලෝ ගන්න බෑ පළවෙනි බෝලේ දිල් වෙලානේ. පළවෙනි බෝලේ රතු වීම. දෙවෙනි බෝලේ රතු වෙලා තියෙනවා මෙතන. ඒකකින් අපිට වැඩක් නැහැ. අපිට වැඩක් වෙන්නේ පළවෙනි බෝලේ රතු වීම 25න් 9යි 25න් 6යි එකතු කරනවා. කීයද 25න් 15ක් කියලා එනවා. අන්තිමට අහනවා පළමු බෝලය පමණක් නිල් බෝලයක් වීම. ප්‍රශ්නාංක 7 පළමු බෝලය පමණක් නිල් බෝලයක් වීම. මෙයාද නැහැ. මෙයාද නැහැ. මෙයාද ඔව්. පළවෙනි බෝලේ විතරයි මේකේ නිල් පාට වෙලා තියෙන්නේ. දෙවෙනි බෝලේ රතු. මෙයාව ගන්න බැරි. මෙයාගේ දෙවෙනි බෝලයත් නිල් වෙලා හින්දා. පළමු බෝලය පමණක් කියලා එනවා. එනම් මෙයා 25න් 6. හරි. මේ උත්තර ටික ලියා ගන්නකො. හරි.
අපි යම් බලන්න ප්‍රශ්නාංක 2 මේ දුන්නෙම් විදින එක මම පොඩ්ඩක් කියලා ඉල්ලා ඕන දෙන අවස්ථාව එක්තරා දුන්නෙම් විදීමේ තරංගයේ ඉලක්කයේ සාර්ථක විදීමේ සම්භාවිතාව 7න් 4කි තරංග දෙකක් අමල්ලෙම දුන්නෙම් විදීම සිදු කරයි ඒ විදිහටම සිදු කරනවා කියලා කියන්නේ සාර්ථකය 7න් 4යි නම් අසාර්ථකය 7න් කොච්චරද උත්තර නැහැ පටන් ගන්න ප්‍රශ්නාංක 2 මම දෙන්නම් මිනිත්තු මේ රුක්සරහන ඇඳලා උත්තර ලියන්නත් එක්ක මිනිත්තු 5ක් දෙන්නම්
හරි මම දුන්න කාලය ප්‍රමාණවත්. තව කාට හරි වෙලාව ඕනයි ඉන්නවනම් කියන්න පුළුවන්. ඒ කියන්නේ වෙලාව අවශ්‍ය නැහැ කියන එකයි නිශ්චලතාවයෙන් බෙදෙන්නේ. හරි මම ගානano සාකච්ඡා කරන්න යන්නම්. එක්තරා දුන්නේ විදීමේ තරඟයක ඉලක්කය සාර්ථක විදීමේ සම්භාවිතාව 7න් 4කි. තරඟ දෙකක් අමල් එම දුන්නේ විදීම සිදු කරයි. තරඟ කීයක්ද? දෙකක් අමල් එම තරඟ සිදු කරනවලු. ඔතන සාර්ථක අසාර්ථක මේක මෙහෙම එකක් ඇදින්න ඕනේ. දෙවෙනි අවස්ථාව මෙහෙම ඇදින්න ඕනේ. නස ගන්නවා සාර්ථක අසාර්ථක භාවයන්. සාර්ථක අසාර්ථක. මෙතන මොකද්ද වෙන්න ඕනේ? සාර්ථක අසාර්ථක. ඒ ආකාරයෙන්ම මේ තරඟය සිදු වෙනවා කියලා තමයි මේකෙන් කියන්නේ. වෙන මොකුත් වෙනස් වීම කියන්නේ ඒගොල්ලෝ කියලා නැහැ. පළවෙනි පාර 7න් 4යි සාර්ථක වීම නම් 7න් 3යි අසාර්ථක වීම. දෙවෙනි පාර එමයයි සාර්ථක 7න් 4යි අසාර්ථක 7න් 3ක් වෙනවා. ඊළඟට මෙයා සාර්ථක 7න් 4යි මෙයා 7න් 3ක් වෙනවා. ප්‍රතිපලය සාර්ථක සාර්ථක. දෙවෙනි එක සාර්ථක අසාර්ථක. අසාර්ථක සාර්ථක. ඊට පස්සේ අසාර්ථක අසාර්ථක. සම්භාවිතාව 7න් 4 ගුණ කිරීම 7න් 4 49යි 4ක් 4 4 වරක් 4 16යි. ඊට පස්සේ 7න් 4 7න් 3 49න් 12යි. ඊළඟ 7න් 3 වැඩි 7න් 4 49න් 12යි. අවසානයේ 7න් 3 වැඩි 7න් 3 49න් 9යි. මේ තමයි සාර්ථක අසාර්ථක භාවයන් වල රුක්සරහන. මෙම තොරතුරු රුක්සරහනක දක්වන්න. රුක්සරහන ඇසුරෙන් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ලෝ ප්‍රශ්නාන්ත දෙකේ ඒ දෙවරම සාර්ථක වීම අර්ථයෙන් සාසා අවස්ථාව. ඒකේනවා කොච්චරද? 49න් 16යි කියලා. B දෙවරම අසාර්ථක වීම මේ තියෙන්නේ 49න් 9යි. දෙවරම අසාර්ථක වීම. C එක්වරක් පමණක් සාර්ථක වීම. එකපාරක් සාර්ථකයි. එකපාරක් සාර්ථකයි. එකපාරක් විතර සාර්ථක වෙනවා. එතකොට C කියද්දී 49න් 12ට 49න් 12 එකතු වෙනවා. උත්තරේ 49න් 24ක් වෙනවා. 12යි 12යි 24ක් වෙනවා. එතකොට දුවේ පුතේ දැන් අදට මේ සම්භාවිතාව පාඩම මෙතනින් අවසන් වෙනවා. අද විතරක්. ඊළඟ දවසෙත් ආයි සම්භාවිතාව කොටසක් තියෙනවා අපිට. තව ප්‍රශ්න 5ක් ගැන කතා කරන්න තියෙනවා. ඒ ප්‍රශ්න 5 ඊළඟ දවසේ අපි කතා කරනවා. ඒ වගේම දැනට මෙහෙමයි. කාරණා කීපයක් ගැන කියන්න තියෙනවා. ඒක තමයි ලබන මාසයේ පුරාවටම ජනවාරි මාසයේ පුරාවටම කාරණා දෙකක් සිද්ධ වෙන. එකක් තමයි අපි කරලා නැහැ දැනට ත්‍රිකෝණ මිතිය කියන මාතෘකාව. ඒ ත්‍රිකෝණ මිතිය පාඩම තමයි ලබන මාසයේ පුරාවටම ඇදෙන්නේ. ඒ වගේම අතිවිශේෂ ප්‍රශ්න පත්‍ර අංක 1 ගැන. කියන්නේ පිටුව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධ වෙන විශේෂ ප්‍රශ්න පත්‍ර 4ක් සහිත 4ක් හෝ 5ක් සහිත නිබන්ධනයක් ලබන සතියේ ලබන මාසයේ හම්බ වෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම ත්‍රිකෝණ මිතිය පාඩම යනවා. පාඩම් දෙකක් ලබන මාසෙ සිද්ධ වෙනවා දැම්මම කිව්වේ
මේ සහභාගී නොවන අයට සහභාගී වෙන්න තවත් මම අවස්ථාව දෙනවා. දැන් අපේ මාස දෙකේදී අලුත් ළමයි ඉන්නවනේ. ඔයගලන්ගේ අලුත් ළමයි ඉන්නවනම් මේ මාස දෙකේදී සම්බන්ධ කරගන්න. ඔයගලන්ට සම්බන්ධ කරගන්න නම් මට කෙටි පණිවිඩයක් එවන්න. මම මේ කෙටි පණිවිඩයට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ අදාළ ගෲප් එකකට එක්ව කරගන්නවා. මේ මාස දෙකේදී ඔවුන්ට පන්ති නොලැබෙන තැන් හින්දා ඔවුන්ටත් ඔයගොල්ලෝ වගේම අපි අවස්ථාවක් ලබා දෙන්න බලන්නේ. උපරිම 10ක් වගේ තමයි අපි ඒකට තවත් සම්බන්ධ කරගන්න. ඊළඟ 27 මේ වෙලාවටම 27 අපි ඊළඟ පන්ති පවත්වන වෙලාව මම පොඩක් දැනුවත් කරන්නම් ඔයගොල්ලන්ට. මම ගෙදර වැඩක් දුන්නා පිටු අංක 14 පිටු අංක 14 11 වෙනි ප්‍රශ්නේ සහ 12 වෙනි ප්‍රශ්නේ ඒක කරන්න කිව්වා. කොහොමද නත්තල් තියෙන්නේ රාස්පෙන්ද සිකුරාදා දවස් දෙකෙන් සිකුරාදා සෙන්සුරාදා දවස් දෙකෙන් ඉතින් ඉරිදා දවසට ඔයගොල්ලන්ට පාටි මං හිතන්නේ මේ වෙලාවට මෙන්න 9:11ට පාටි තියෙයි කියලා. එහෙනම් මේ සාමාන්‍ය මේ වෙලාවටම ලබන ඉරිදා මේ වෙලාවටම හරියට පන්ති පැවැත්වෙනවා. ගෙදර වැඩේ පිටුවක 14 කරලා තියෙන්න ඕනේ. ලබන ඉරිදා මේ වෙලාවටම ආයෙ නැවත පන්තියට සම්බන්ධ වෙන්න. ලබන මාසෙ ගැන මම මතක් කරා. ඒ ටිකත් එහෙමයි. දැන් වෙලාව 11යි. එතකොට ඔයාලා මට 11යි කාල වෙනකොට අද කරපු වැඩ පිටුවල ඔක්කොම ෆොටෝ ටික ගහලා දාන්න ඕනේ. මේ ඉන්නේ 20යි 20 ඕලෙල මේගොල්ලන්ට ෆොටෝ එකක් ගහගෙන දැන් නැති කවුරු හරි ඉන්නවනම් මම කෝල් මේ කතා කරලාම අහන්නකෝ ඔයාලට ෆොටෝ එකක් ගහන්න බැරිද කියලා. පැය කාලක් දෙන්න. හරි දාන්න. එහෙනම් ඔක්කොම ජෙසිපිටයි දුසර්ණයි පොඩ්ඩක්